අසරණ අප සරණ වේලා සරණපුරේ යලි ත්‍යාවර්ධනේ ඥානෙ මාගේ පෞරසලවා මම පාපොච්චාරණය කරේමි ඉබිතුමාන්ට මාගේ පෞ කියන්නේ දීමි ඔබද මාගේ පාප දෝෂ තමා කළසේක එබැවින් ඔබේ සදාවත් උපදේදී ඔබට යාඥා කරත්වා ඉරුතලානකින මා ජලධාරාවේ විපත්තු පැමිණියා ඒවා ඔවුන් අසලටවත් නොපැමිණියේවා සමීදුනියෝ මේ කරුණාපා ඔබේ අපවෙත යොමු කරලා අසරණ අප සරණ වේලා සරණපුරේ ත්‍යාවර්ධනේ ඥානෙ ඔබන්සේගේ විශ්වාසයට පටහැනුව මම ක්‍රියා කරේමි ඔබන්සේ ගුණ නැගූ සුදෝ සභාව කැලවලට කඩන්නට මගේ ජීවිතය තුළ මම දායකත්වයක් ලබා දුන්නේමි මට වැරදුන තැන මම නොමග ගිය මාර්ගයේ මම වටහා ගත්තේමි නැවතත් වහන්සේට හැරියෙන්නට මා ශක්තිමත් කළ මැනව සමේදුනි ඔබේ කරුණාපා ඔබේ අප වෙත යොමු අසරණ අප සරණ වේලා සරණපුරේ යලි වේවා ඔදාවර්ග විද්‍යාන්නේ දැනවත් මොනදනවත් ඔවන්සේ වුණු සභාව පාත් කොට සලකන්නේ කඩා දාන්නට ඒ විවිධාකාර සභාවවල පැමිණියාට අපි අනුකම්ප දුන්නා නම් ස්වාමීන් සමාවෙන්න විමෝතුනි මේ විදිහට වහන්සේ වුණු සභාව රැක ගන්නට අපි තරේ ශක්තිමත් වෙච්ච ජීවත් බව වහන්සේට විමෝතුනි මාපොනි මෙකීදී අපගේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් සමග දේවා ආමේන් සේනාම කරනා කරවා වань ඉස්මාකල මාදයාබර අමතාත්තේ අපි අපේ ආගමික ප්‍රශ්නයක් තමයි මේ ආගමක් කියන එක අපිට අවශ්‍ය නැහැ. ආගමක් කියන එක මිනිස්සුන්ට අවශ්‍ය දෙයක් නැහැ. සමහර අය කියනවා පාදා මම මගේ දෙවියෝ ඉන්නේ හදවතේ තමයි. මගේ දෙවියෝ ඉන්නේ මගේ හදවතේ. හොඳයි. හදවතේ දෙවියෝ ඉන්නවයි කියන වහන්සේ ඉන්නවයි කියලා අදහස් කරන්නේ ඒ හදවත තුල ආදරය කියන එක කියන එකයි. එමන්දයන් දන්නවා සුදු බයිබලයේ දෙවියන් වහන්සේව සමාන කරන්නේ ආදරේ නැමැති ක්‍රියාව. ඒක ජෝහන් පොතේ අත්වෙන වගන්ති කියනවා දෙවියන් වහන්සේ යනු ආදරය.
එනිසා ආදරය කියන එක අපි ළඟ තියෙනවා නම් ඇත්තටම හරි වාසනාවක්. අවංක ආදරය, ගැඹුරු සිතින් එන ආදරය. අපි කියනවා අර සිංහලෙන් බොක්කෙන් එන ආදරය කියලා. මේක අපේ හදවතින් ජීවිතය තුළින් එන ආදරය. මේ ආගම කියන වචනේ මේ තේරුම තමයි ආත්මය ගලවා ගැනීමේ මාර්ගය කියන්නේ. මම ඊයේත් සමග වේදාගත්තා අපිට ශරීරයට මෙන්න ආත්මයටද ආහාර අවශ්‍යයි. මේ ආත්මික ආහාරය ආත්මය ගලවා ගැනීමේ මාර්ගය. මේක අපි කොහොමද තේරුම් ගන්නේ? මට ආත්මයක් තිබෙනවා. ශරීරයක් අපි හැම කෙනෙකුටම තියෙනවා. නමුත් මට ආත්මයක් තියනවාද කියන එක තේරුම් ගන්න අපි කොහොමද? ප්‍රමාදනවල මතකයේදී මේක වසර ගණනාවකට පෙර එක්තරා එක අම්මා කෙනෙක් සිල්පිගෙන අම්මා කෙනෙක් තම අවුරුදු 5ක වගේ දරුවෙක්ව උස්සලා ගඟට දානවා. කළු ගඟට විසි කරනවා. හොඳ වෙලාවට දැකපු මිනිස්සෙක් පැනලා ඒ දරුවව බේරනවා. මේ අම්මව පෙරපාරට ගන්නවා මොකද මිනී මැරුමේ චෝදනාව. මේක පත්තරේ දාලා තිබුණා මවක් දරුවෙක්ව කළු ගඟට විසි කරයි. එවන්දිනේ අම්මා කෙනෙක් නම් එහෙම කවදාකවත් කරන්නේ නැහැ. අම්මා කියන මේ නාමය ලැබෙන්නේ තාත්තා කියන මේ නාමය ලැබෙන්නේ ඒ දරුවෙක්ව බිහිවෙච්ච දාට පස්සේ. මේ තනතුර අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මට මතකයි මම හිටපු මිනිස්සෙක් කිව්වා පුත්‍රයාගේ කිව්වා ෆාදර් ඒ ගෑණිට නම් ආත්මයක් නැති ගෑණි. මේ වචනේ පාවිච්චි. ඒ ගෑණිට නම් ආත්මයක් කියන දෙයක් නෑ ෆාදර්. ආත්මය කියන එක අපි දකින්නේ නෑ. ශරීරය දකිනවා. ආත්මය කියන එක අපිට අල්ලන්න බෑ. නමුත් අපේ ශරීරයට ස්පර්ශ කරන්නට පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. පුද්ගලයාට ආත්මයක් කියනවා නේද? ඒ කියන්නේ හදවතක් ආදරයක් කරුණාවක් කියන දෙයක් ඒ පුද්ගලයා තුළ පිහිටලා නැහැ. ඒ නිසා මාදාබර ප්‍රමාණයේදී අපි සාමාන්‍ය විහාරයෙන් වචනේ පාවිච්චි කරනවා. උඩ නම් ආත්මයක් නැහැ කියලා. මිනිහෙක් තවත් මිනිහෙකුට ආදරය කරන්නේ නැත්නම් ගෑණියෙක් තවත් තම ස්වාපුරුෂයාට ආදරය කරන්නේ නැත්නම් කරුණාව දක්වන්නේ නැත්නම් ඒක ආත්මයක් නෑ. කවුරු හරි තමුගේ දරුවෙක්ව උත්සාහ කරනවා ජීවිතය තුළ ආත්මයක් නෑ. ආත්මයක් කියන පුද්ගලයා එහෙම කරන්නේ. ඒ නිසා අපිට මේ ආත්මය රැක ගන්නට තමයි ස්වාමීන් වහන්සේ එදා මිනිස්යාව සකස් කරන්නේ. ඒ නිසා මිනිස්යා එදා ක්‍රියා කරුවේ කොහොමද? මිනිස්යා දෙමාංශේව අත්දකින්න ගත්තේ ඊළඟ තාරකා ගස්කල් වලට ගඳ පුදමින් අතීතයේ තුල මිනිස්සු ඉදිවා දෙමාංශේ කියන්නේ මේ දේවල් තමයි. දෙමාංශේ ගැන විශ්වාසයක් තිබුවේ පුරාණ යුසම තුල අතීතයේදී මිනිස්සු ගස්කල් වලට ඊළඟ තාරකා වලට වැඳ නමස්කාර. එනිසා ඔවුන් ඒ මනුස්සකමට වඩා මිනිස්යාට වඩා ඒ දේවල් වලට කරි. ඉතින්වා ඉන්දියාවේ ප්‍රමාණයේ කියනවා සති පූජා. ඒ කියන්නේ ගැහණු කෙනෙක් පිරිමියා මරුණත් කාර්ය ඒ දරසෑට මේ ගැහණු කෙනා පයි. ඒක අමානුෂික ක්‍රියාවක්. ඒක මම දැන් නවත්තලා තියෙන්නේ. අමානුෂිකම ක්‍රියාවක්. ගැහණු කෙනා පයි නෑ. ඒ කෙනෙක් මෙහෙම වුණා. එයාගේ ආගමේ හින්දු ආගම තුල
යාළ නිර්මාණය කරලා තිබිච්ච ක්‍රමවේදයක්. එනිසා මාදාගර ප්‍රමාණයේදී විශ්වාසයේ ජීවිතය තුළ උන්වහන්සේ සදාන් කෙරුවේ එදා මිනිස්සුන්ගේ සිත්වල තිබිච්ච මේ මිත්‍යා අදහස් තුලින් මේ මිත්‍යාවට ඉඩ නොදී සදා දෙවියන් වහන්සේ තුළ මේ ජනතාව කරන් කරන විශ්වාසයේ ලොකු ගායමක් දැරියේ මාදාගර ප්‍රමාණය. එනිසා උන්වහන්සේට අවශ්‍ය වුණා එදා තිබිච්ච සමාජයේ තිබිච්ච සෑම දෙයක්ම වෙනස් කරන්න. එදා තිබිච්ච නීති රීති පවා ඒක උන්වහන්සේ අහන්නේ සමත් අවසිතේ කාවාරිස්සෝ කරන එක පාපයක්. හොඳ දෙයක් කරන්නේ. අඩුගානේ සමත් අවසිතේ කිලෝමීටර් 100ක්වත් එක දිගට ඇවිදින්න දාන පුදුමාකාර නීති තෝගයක් දාලා තිබුණා. මිනිස්යාට යහපතට වඩා මිනිස්යෙකුට අයහපත සඳහා මේ නීති දාලා තිබුණා. ගණිකාව අවුරුද්ද ඇයට කල් ගහලා මරන්නට නීතියක් දාලා තිබුණා. ස්වාමීනාංශයව ප්‍රශ්නයක්. එතකොට ඒ ගණිකාව පාවිච්චි කරු පිරිමියාට කියන නීතිය මොකක්ද? අර ඥානයට තමයි ඔක්කොම ප්‍රශ්න ඇති කරන්නේ. ඒකට අය ගණිකා වෘත්තිය සඳහා පාවිච්චි කරු මිනිස්යාට කිරිමියාට මෙතන නීතියක් නැහැ. එයා අසුද්ධවන්තය. න්‍යාකාරී ප්‍රවාන්තේනේ එදා හිටපු රජවරු පවා ඔවුන්ට වන්දනාමාන කරන්නට මිනිස්සුන්ව පොළබවලා හෙරොද් රජුව ඒ ආකාරයේ ක්‍රියාදාමයක් තුළ සිටපු මිනිස්සේ ඒකයි හෙරොද් බය වෙන්නේ මගේ බලයට මේ කියන දේව පුත්‍රයා කියන තරත්තා ඒද කියලා තමයි අහිංසක දරුවන්ව දාස් ගානක් මරන්නේ මාදාගර ප්‍රමාණය. එනිසා ස්වාමීන් ලොකු සටනක් ජීවිතයේ තුළ එලිච්චා සදා දෙවියන් වහන්සේව අපිට හඳුන්වලා දෙන්න සදා ජීවිත මාර්ගය අපිට හඳුන්වලා දෙන්න. එවනාස් කියන්නේ මාර්ගයේ සත්‍යයේ ජීවනයේද මම. මාර්ගයේ සත්‍යයේ ජීවනයේද මම. මාදාන්නාමරණ ජීවත්. එනිසා ආදායවල ප්‍රමාණ මිනිස්සු වශයෙන් අපි අද සමාජයේ තුල ඉස්සරහුනේ මිනිස්සු කුල වශයෙන් බෙදෙන ධනවත් බලවත් ලෙස මිනිස්සු වෙලා බෙදෙන කුලවල බෙදුණා පක්ෂ ලෙස බෙදුණා ඊට පස්සේ ආගම් ලෙස මිනිස්සු අද බෙදුණා එකම ආගම කෑලි කෑලි වලට කඩාගෙන යන තත්ත්වයකට මාදාවර ප්‍රමාණයේ මේ ලෝකයේ දෙවියන් වහන්සේ මවලා කියන්නේ කුල දෙකයි මවලා තියෙනවා. අද පත්තරයක් ගත්තොත් කාර්ය විවාහ මංගල දැන්වීමකදී ඒකේ කුලේ දාලා කොයි කුලේ අර කුලේ මේ කුලේ කියලා කුල සඳහන් කරනවා. මේ කුලේ තමයි ඉහළම කුලේ අර කුලේ තමයි පල්ලෑම කුලේ කියන්නේ. නමුත් අපි ඔක්කොන්ගේ එකම ආවය අඩුපාඩුවක් නැහැ. තමුන් කරන රැකියාව තුල වෘත්තිය තුල සමානව පල්ලෑ දානවා. නමුත් යනහන්සේ ඒ ඔක්කොම මිනිස්සු මවාගත්ත ක්‍රමවේද. තවත් කෙනෙක්ව පල්ලෑට දාලා තවත් කෙනෙක්ව පාගන්නට මිනිස්සු යොදාගත්ත ක්‍රමවේද. ආදාන ප්‍රතිබන්ධයේ සමාන්සේ මෑවි කුල දෙකයි. එකක් තමයි තාත්තගේ කකුලයි අම්මගේ කුකුලයි. ඔය දෙක විතරයි නාමසේ මව කුලිලෝකයේ කුල දෙක. තාත්තගේ කකුල සහ අම්මගේ කුකුල. අනිත් හැම කුලයක්ම මිනිස්සු විසින් නිර්මාණය කරගත්තු කුල. එදා විදා සමාජය තුල තිබුණා මේ කුල වේදේ ඉතාත් අදින්ම තිබුණා. සම්නාංශේ ඉතාත් තද ලෙස විරුද්ධ වුණා. මෙමාතේ මේ බෙදීම සම්බන්ධ. එනිසා අපි විශ්වාස කරන දෙවියන් වහන්සේව අපි දැකලා නැහැ. අපි දෙවියන් වහන්සේව දකින්නේ මිනිස්යා තුළ. මිනිස්යාගේ ජීවිතය තුළ ආදරය නැමැති ක්‍රියාදාමය තුළින් තමයි අපි ස්වාමීන් වහන්සේව අත්දකින්නේ. ඒ නිසා ප්‍රේමාතුනි අපි පළමුවට අපි හැම කෙනෙකුටම කරු කරන්නට
හැම කෙනෙක්ම අපේ සහෝදර සහෝදරයන් ලෙස පිළිගන්නට අපි සූදානම්. මොන ආගමකට අයත් වුණත්, මොන කුලයකට අයත් වුණත්, මොන පක්ෂයකට අයත් වුණත්, මොන ජාතියකට අයත් වුණත්, මොන ප්‍රදේශයකට අයත් වුණත් අපි හැම කෙනෙක්ම අපේ සහෝදරයෙක් ලෙස පළමුවට හඳුනගන්නට අපි සියලු දෙනාම ඔබ ඉන්න තැනින් නැගිටලා ගායනා කරමු. කවුරුවත් ඔබ කොතනවත් මගේ සහෝදරයා කියන ගීතිකාවේ එක පදයක් සහ කොරස් එකක් අපි ගායනා කරමු. Tapi tahu nak, api lagi dengan sakit yang ada. Kemantian kawas tahu di Islam nasi, iwatu ni tu nasi api, iwatu ni nasi putra peneker. Nasi boleh yang maharam asma. Ikan tahu maafkan mana mata kian. Ekikina kina, obisna perjuang tu mana awak itu bidai. Obisaya tuas kesal. Nasihat, obala makan menawar. Jadi tu makina Swami Wanse, Dewi Wanse ke putra, Nasrawatna. Jiskina, Kedu tu makan premati ni Vishwavidyalaya nila upadhyaya dapat kene ni. Samanya जीवन और निरंतर सिद्धात्मा आरोग्य को लोगों ना और सदैव निराश से ये पुत्र है ये आदरणीय संकेत है जिसकी ना प्रिय दिन को पार्वती है ये पार्वती मत मगे स्वभाव को लेना ये पार्वती मत मगे स्वभाव मगे स्वभाव को मन मेतना प्रेमाते ने एदा शुद्ध स्वभाव आरंभ करानट मूल कालती मुद्दान शुद्ध स्वभाव आरंभ करानट मूल कालती मुद्दान सहा
සුදු සභාවේ නායකත්වයට මූලිකත්වයේ දීපු තැන හේතුතුරු පර්වතයක් ඒ පර්වතයේ මත මගේ සභාව ගොඩනගා. මේක හේතුතුමාට මේ අවස්ථාවේදී තේරෙන්නේ නැති වැඩ ප්‍රමාණය. පසුව විශ්වාසයේ මරණයෙන් පස්සේ උන්වහන්සේගේ නැවත පැමිණීම තුරු ඔවුන් සේනාකුළු භෝජනාගාරයට වෙලා පය වෙලා තැති ගැහිලා ඉන්නකොට ස්වාමීන් වහන්සේ කියපු ආකාරයට තුන්වෙනිදා නැවත නැගිටලා සේනාකුළු භෝජනාගාරයට ඇවිල්ලා ඔබට සාමයේ වේවායි කියලා කියනවා. ස්වාමීන් වචනයක් එක්ක තමයි හඬක් එක්ක තමයි ඔවුන් පුදුමාකාර පිපිදීමක් ඇති වෙන්නේ ප්‍රමාණය. පුදුමාකාර පිපිදීමක් ඇති වෙනවා. ඒ මන්දියා ඔවුන් මෙච්චර කල් බලාපොරොත්තු වෙලා ගැලවුම් කාර්යාව නැති කෙරුවත් නැවතත් ඔවුන් අතරට ආපු නිසා ඔවුන් ශක්තිමත් වෙලා එතනින් පස්සේ තමයි ප්‍රමාදයෙන් මේ ගෝලෙන් පාරක බහින්නේ. පුදුමාකාර විදියට මේ 11 දෙනා ජීවිතය හරියක් කරන් බය නැතුව පෙරදුමා එනවා ප්‍රමාදයෙන් මේ ශාය ප්‍රදේශයේ රෝම අධිරාජ්‍ය දක්වා එනවා. උන්වහන්සේ ජීවත් වුණේ චිදා පරිසරයක් තුළ පෙරදුමා විශ්වාසයේ මරණයෙන් පස්සේ උන්වහන්සේගේ වචනය අරගෙන රෝම අධිරාජ්‍ය වෙනවා. රෝමෙට නේ. එතකොට ඒ රෝම අධිරාජ්‍ය යටතේ තමයි ඊශ්‍රායල් පාලනය වුනේ. හරියට 1948 වෙනකම් අපි එංගලන්තයට යටත් වෙලා හිටියා වගේ රෝම අධිරාජ්‍යයට යටත් වෙලා ප්‍රමාණයෙනි එදා ඊශ්‍රායල් ජනතාව ජීවත් වුණේ. ඊට පස්සේ උන්වහන්සේ ස්වභාවයෙන් කිව්ව කාර්ය කරන්නට ජීවිතේ ලෝක ගොඩක් දේවල් කැප කරන්න සිදු. නමුත් අවාසනාවකට වලේ ප්‍රමාදේනි මිශ්‍රෝ සභාව ආරම්භ කිරීමට මිශ්‍රෝ සභාවේ නායකත්වයක් ගත්ත පෙදුරුතුමාට පළවෙනිම මැරෙන්න සිදු වෙනවා. ඔන්ට පීඩාකාරී යුග 10කට මුහුණ දෙන්න සිදු වෙනවා. පීඩාකාරී යුග 10කට විශේෂ සභාවේ අතීතයේ හිටපු බොහෝ දෙනෙකුට සිදු වෙලා. පළවෙනි යුගය තමයි නීරෝ අධිරාජ්‍ය යුගය. මෙතනදී උන්වහන්සේව මරනවා. පෙදුරුතුමාවයි පාවුලුතුමාවයි දෙන්නාම මරනවා. බෙල්ල පල්ලයට දාලා කකුල් දෙක උඩට දාලා අනගාල මරනවා. උඹලා මේ විශ්වාසයේ වචනේ දේව වචනේ මේ දෙන්න එපා. නමුත් උන්වහන්සේලා එක නැවත්ුවේ නෑ. උන්වහන්සේලා දෙන්නා මරලා හිටනවා. හරි දැන් මෙතන ඉවරයි කියලා. නමුත් ප්‍රමාදෙනි නැවතුනේ නෑ. ඊට පස්සේ විශ්වාස 80 සිට 96 දක්වා ඩොමිනියන් කියන අධිරාජ්‍යයේ රෝම අධිරාජ්‍යයේ ඒ පීඩාකාරී යුගයේදී ජාන්තුමාගේ ජීවිතය විනාශ කරනවා. උන්වහන්සේගේ ජීවිතය විනාශ කරනවා. ඊට පස්සේ විශ්වාස 98 සිට 117 දක්වා ට්‍රාජන් කියලා ඒ අධිරාජ්‍යයටදී ප්‍රමාදයේදී ජීවිතේ පූජා කරන මේ සුදෝ සභාව සදා සාන්ති ඉග්නාසියස් ඇන්ටියොක් කියන ඒ සුදෝන් මේ සුදෝන්තිය මේ පුද්ගලයාව දානවා අන්තිෝකේ ඉග්නාසියස් තුමාව සත්තුන්ට කණ්ඩ දානවා. මේ විශ්වාසය ලෝකයට ගෙනියන්න ස්වාමීන් වහන්සේගේ ජීවිත මාර්ගය ලෝකයට ගෙනියන්නට කැප කරපු කෙනෙක් ඇටියෙ.
ඒ වගේම සාන්ත සිප්‍රේසියන් කියන පුද්ගලයා ඒසා එයාගේ සහෝදරි 7 දෙනෙක්ව මරලා දානවා. ඊට පස්සේ හතරවෙනි පීඩාකාරීත්වය ආරම්භ කරනවා මැක්සියස් අග්‍රීරියස් කියන පුද්ගලයා ඒ අධිරාජ්‍යයට. ඔයයන්ගේ සුදෝ ජස්කේ මුනිතුමා, සුදෝ සිසිලියා මුනිතුමිය, සුදෝ ෆිලිස් මුනිතුමා සහ යොයනා කියන ඒ මුනිවරු සහ ජීවිතේ පූජා කරනවා. ඊට පස්සේ පස්වෙනි පීඩාකාරීත්වය ක්‍රිස්තුවර්ෂ 1190 දක්වා සෙප්ටිමස් කියන ඒ අධිරාජ්‍යයන්ගේ මේ සභාව ගුණනගන්නට ක්‍රියා කරපු සාන්ත අයිරේනියස් තුමා අතුරු තවත් සුදුවන්තේ ගණනාවකගේ ජීවිත විනාශ කරනවා. ඊනාතුර ක්‍රිස්තුවර්ෂ 235 සිට 238 දක්වා මැක්සිමස් තාරස් කියන ඒ පුද්ගලයා යටතේ පුදුමාකාර විදියට මේ කිතුණු භක්තිකයන්ව පීඩාකාරී යුගයකට පත් වෙන අතර හත්වෙනි පීඩාකාරී යුගය ක්‍රිස්තුවර්ෂ 249 සිට 250 දක්වා ඩෙසියස් කියන අධිරාජ්‍යයන්ගේ ප්‍රමාණයේදී සාන්ත පීබියස් පාප් වංශේ සාන්ත ඇලෙක්සැන්ඩර් ජෙරුසලමේ සාන්ත ඇලෙක්සැන්ඩර් සහ සාන්ත අගතා කියන මිනිස්සු ජීවිතාක්ෂරපත් වෙනවා. ඒ සදාන් වෙලා තියෙන පමණයි. ඊට වඩා ජීවිතේ පූජා. ඊට පස්සේ ක්‍රිස්තුවර්ෂ 253 සිට 260 දක්වා වැලේරියන් කියන අධිරාජ්‍යයන්ගේ සාන්ත ස්ටීවන් තුමා පාප් වංශ, සාන්ත ස්පීරියන් සහ සාන්ත සෙක්සස් කියන පාප් වංශයේ ජීවිත පූජා කරනවා. විශ්වාසය උදෙසා ප්‍රමාණයේ සභාව ගණනය. ඊට පස්සේ ක්‍රිස්තුවර්ෂ 280 සිට 84 සිට 305 දක්වා කාලවකදී ඩියොක්ලිසියානු කියන අධිරාජ්‍ය මේ පාලන කාලයේදී ප්‍රසිද්ධියටපත් සාන් සෙබස්තියන් වහන්සේගේ ජීවිතය, සාන්ත ජෙනරේලස් තුමාගේ ජීවිතය, සාන්ත කොස්මස් සහ ඩෙමියන් කියන සුදුවන්තයන්ගේ ජීවිත, සාන්ත ඇග්නස් තුමාගේ ජීවිතය, සාන්ත මෙයාගේ ජීවිත ප්‍රමාණයේදී පූජා කරනවා මේ සභාව ගොඩනගා. ඊට පස්සේ 10 වෙනි අවසාන පීඩාකාරී යුගයේ පටන් ගන්නේ ක්‍රිස්තුවර්ෂ 360 සිට 365 දක්වා ජුලියන් කියන අධිරාජ්‍යයයි. මෙයාගේ දාස් තරම් කිතුණු භක්තිකයෝ විශ්වාසිකයෝ ජීවිතේ විනාශ කරනවා. මේ කිතුණු භක්තියන් ජීවිත මේ අධිරාජ්‍ය විසින් විනාශ කරනවා. ප්‍රමාන්තර මෙයාගේ තමයි උගේ පස්සේ කොන්ස්ටන්ට් කියන අධිරාජ්‍යයේ පාලන කාලයේදී මේ කොන්ස්ටන්ට් කියන අධිරාජ්‍ය යුද්ධයට යනකොට ඔවුන්ට පේනවා එක දෙයක්. ඒ තමයි පුරුෂයෝ උගේ ටිකක් පොඩි බයක් තිබුණා. මොකද යුද්ධයට යනකොට ඔව් කුරුස අරගෙන ගිය යුද්ධයට. ඉදිරියෙන් ආපු ඔහුගේ සතුරු සේනාව බය වෙන අමුතු ජාතියේ ආයුධයක් මේ කුරුසේ. ඒකට බය වෙච්ච යන්නේ ඔවුන් පසුබහිනවා. අන්නේ අවස්ථාවේ ඔහුගේ ආකාරයේ ජීවිතේ වෙනස් වීමක් ඇති වෙනවා. ඒ වෙනස් වීම ඇති වෙලා පස්සේ කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයේ අම්මා තමයි සාන්ත හෙලේනා මුනිස්වරේ කියලා කියන්නේ. ඇය කියන පුතේ ඔබට දැන් තේරෙනව නේද? දැන්වත් මේ කිතුණු භක්තිකයන්ට නිදහසේ තමුන්ගේ ආගම ඇදහිීමේ අවසර දීපන් කියලා. ඊට පස්සේ තමයි ඔහු මිලානෝ නගරයට ඇවිල්ලා එදෙනි ප්‍රකාශ කරන්නේ අද පටන් මේ කිතුණු භක්තිකයන්ට නිදහසේ ආගම ඇදහිීමේ අයිතිය අපි මම දෙනවා. අනිත් පස්සේ තමයි ප්‍රේමාන්තයේ සුදෝ සභාව තුළ නිදහසේ මිනිස්සු දීතිකා කියන්නේ පල්ලි ආදන්න, දිව පූජාවල් පවත්වන්න මේ වගේ පියවරින් පියවරට ඉස්සරහට එනවා මේ සුදෝ සභාව. නමුත් මේ සුදෝ සභාවට ප්‍රමාණයෙන් නමක් තිබුණේ නැහැ. අවුරුදු 500ක් වෙනකම් මේකට නමක් තිබුණේ නැහැ. ඊට පස්සේ තමයි
විසුද්ධ සභාවට නමක් පටබදින්නේ තමයි රෝමානු කතෝලික සභාව කියලා. රෝමානු කතෝලික සභාව. රෝමානු කතෝලික සභාව කියලා කියන්නේ අපි මේකට කියනවා රෝමන් කැතලික් චර්ච් කියලා. කැතලික් කියලා කියන්නේ ග්‍රීක භාෂාවෙන් කතෝලිකා කියන්නේ. කතෝලිකා කියන වචනේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපුවාම ඒ කියන්නේ විශ්වීය සභාව. විශ්වීය සභාව කියලා කියන්නේ අදහස් කරන්නේ මේ කතෝලික සභාවට ස්ථානයක් නැහැ, ජාතියක් නැහැ, ප්‍රදේශයක් නැහැ. හැම කෙනෙකුටම අයිති. රෝමානු කතෝලික කියලා කියන්නේ පේදුරුතුමා රෝමයට ගිහිල්ලා තමයි මේ සභාව ගොඩ නගන්නට මූලිකයක් ගත්තේ. එසා ප්‍රමාණය අපි පැහැදිලි ලෙස දකිනවා. විසුද්ධ සභාව ගොඩ නගන්නට මේ අය කොච්චර ජීවිතය තුළ කැපවීමක් කෙරුවද කියන්නේ. ජීවිතය තුළ පුදුමාකාර කැපවීමක්, වැයවීමක් මේ අය කරන ප්‍රමාණය. නමුත් ආදරණීය අමිතාත්තේ මෙච්චර දේවල් කරපු මේ විසුද්ධ සභාව ගොඩනැගුවට පස්සේ විසුද්ධ සභාව පළමු කොටස් හතරකට මිනිස්සු කඩා ගන්න. ඔන්න ආරම්භ කරනවා ඊර්ෂ්‍යාව, අහංකාරකම, පරිගැනීම මේවා සුදු සභාව තුළ ඇති කරගෙන තමුන්ගේ නායකත්වයක් ගන්නට, තමුන්ගේ බලය තහවුරු කරගන්නට, තමුන්ට කණ්ඩායමක් හදාගන්නට ඔන්න ආරම්භ කරනවා. ඉස්සලම මේ රෝමානු කතෝලික සභාව ප්‍රමාණදී ක්‍රිස්තු වර්ෂ 10 දී සභාවල් 4කට කැඩෙනවා. ඒ තමයි රෂියන් ඕර්තොඩොක්ස් සභාව, ග්‍රීක ඕර්තොඩොක්ස් සභාව, අර්මේනියන් සභාව සහ සෙප්ටික් සභාව කියලා සභාවල් 5කට කැඩෙනවා. 4කට කැඩෙනවා. මේ ආරම්භයේ සභාව විනාශ වෙනවා. ක්‍රිස්තු වර්ෂ 1500 දක්වා විසුද්ධ සභාව 48කට කඩලා දානවා වෙනවා. ඒක ආරම්භය ඊට පස්සේ අපි දන්නවා මූලධර්මවාදීන් කියලා ආරම්භ කරනවා. 1950 දී 8 වෙනි හින්දි රජු එංගලන්තේ ඔව් පාප්වාංශයේ ඉන්න විවාහ දෙකක් කරගන්න කියලා. පාප්වාංශ කියලා නෑ. එක විවාහයකට කරගන්න පුළුවන්. විවාහ දෙකක් කරගන්න තහනම් තමුන්ගේ භාර්යාව ඉන්නකොට තවත් භාර්යාවක් ගන්න බෑ. ඔහුගේ බලය පාවිච්චි කරලා ඔහු ආරම්භ කරන සභාවක් එක තමයි Church of England. එංගලන්ත සභාව කියලා ආරම්භ කරනවා. ඊවසේ ක්‍රිස්තුවර්ෂ 1967 දී ජර්මනියේ මාර්ටින් ලූතර් කියන පිටු. ඔහු සභාවේ තියෙන වත් පිළිවෙත් වලට ප්‍රමාණයෙන් ගරු කරන්නේ වැඩක් නැහැ. දිව සත්සාදේ ගැන විශ්වාසයක් නැහැ. දේව පූජාව ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ඔහු වෙනම සභාවක් ආරම්භ කරනවා. ඒ සභාවට කියනවා අපි පෙන්තකොස්ත සභාව කියලා. ඊට පස්සේ 1677 දී තවත් පුද්ගල ජෝන් වෙස්ලි කියලා පුද්ගලයා මේ පුද්ගලයා කියනවා කිතුණු සභාව ලොකු වැඩි. ඒ නිසා මේක කෑලි වලට කඩන්න ඕන. පාප්වාංශයේ යෝජනාවක් කර පාප්වාංශ කියනවා නෑ. මේක ඒකත්වයක් කියනවා. ඒ නිසා මේක කෑලි වලට කඩන්න අපි ඔක්කොම එකට ඉන්නට ඕනයි කියලා. ඒ නිසා ඒකට විරුද්ධව තවත් සභාවක් වුණා ගන්නවා මෙතඩිස්ට් චර්ච් කියලා. මෙතෝදිස්ට් සභාව. ඊට පස්සේ 1877 විලියම් මිලර් කියන පුද්ගලයා මිනිහා කියනවා මුස්ලිම් අය බලාත්කාරකමෙන් තමුන්ගේ ගොඩ වැඩි කර ගන්න නිසා කතෝලිකයන්ගේ ගොඩක් අපි බලාත්කාරයෙන් ගොඩ වැඩි කර ගන්න යුතුයි කියලා. අනෙතෙන්දි ප්‍රමාණයේදී පාපවාංශ කියන බලාත්කාරකමෙන් කතෝලිකයන් වැඩි කර ගන්න ඕනේ නැහැ. අපේ ගොඩ වැඩි කරගෙන හොඳ නැහැ. බලාත්කාරකම් කරන්න අපි කැමති නැහැ. ඔව් තව සභාවක් ආරම්භ කරනවා Salvation Army. කැලණියේ හමුදාව. ඊට 1870 චාර්ල්ස් රසල්ස් කියන පුද්ගලයා. මේ පුද්ගලයා කියනවා දෙවියන් වහන්සේට අපිට කියන්න බෑ. කෙලින්ම දෙවියන් වහන්සේ කියලා අපිට කතා කරන්න බෑ. ඒ නිසා අපි යෝවා කියලා කියන්නට ඕන දෙවියන් වහන්සේ. පාපංශ කියලා නෑ. එක එක ජාතින්ට එයාලගේ අනන්‍යතාවයන්, එයාලගේ
භාෂාවට දෙවියන් වහන්සේ අගතීමේ අයිතිය දෙන්නට ඕන. දෙවියන් වහන්සේ අගතීමේ අයිතිය දෙන්න ඕන. ඒ නිසා මම ඒකට කැමති නැහැ. අන්න එතකොට තමයි මේ චාල්ස් රසල්ස් කියන පුද්ගලයා ප්‍රමාන්තයේදී ආරම්භ කරන්නේ යෝවා සාක්ෂි කරවන්නේ සභාව කියන්නේ. මේ ආකාරයෙන් ප්‍රමාන්තයේදී අද වෙනකොට මේ සභාව කැලි 30,000කට කඩලා තියෙනවා. ජේසු අද කැලි වලට කඩලා තියෙනවා. Assembly of God, Lighthouse, අපෝස්තලික සභාව, බෙතෙල් සභාව, කල්වාරි සභාව, නව කල්වාරි සභාව, ක්‍රිස්තියන්ස් සභාව, ඒ වගේම ජීවක සභාව, මෛසේවී සභාව, Spiritual Christ Christians, ලංකා පෙස්තපොල් සභාව, Church of Prayers, මේ ආකාරයෙන් ප්‍රමාන්තයේදී සභාවන් අද 30,000කට වඩා කැඩිලා තියෙනවා. අද අපි කනගාටු වෙන ප්‍රමාන්තයේදී අපේ ගමේ ඒ වගේ සභාවන් තිබෙනවා. සවනාංශයේ පේදුරුතුමාට කිව්වේ මොකද්ද? ඒ නිසා අද මේ සභාව තුල අපි ළඟට ඇවිල්ලා මේ අය කියන්නේ මොකක්ද? අපේ ගෙවල් වලට ඇවිල්ලා මේ අය මොනවද කියන්නේ? යන්න එපා පල්ලියට. එතන දෙවියන් වහන්සේ නෑ. පල්ලිය කරන්නේ බොරුවක්. අපි ළඟ තමයි දෙවියන් වහන්සේ ඉන්නේ කියන්නේ. අපි ළඟ මාදයාගේ ප්‍රමාන්තේදී කියන සුද්ධවන්තයන්ට ඔබ ගරු කරන්න එපා. කවුද මේ සුද්ධවන්තය? කවුද මේ දෙව්මෑණිය? මේ ඥාන කවුද? කඩලා දාන්න මේ වටිට. සුරුවක් කඩලා දාන්න. මේ බොරුවක් කරන්න කොහෙද තියෙන්නේ? සුද්ධ බයිබලේ. මේ ප්‍රතිමා වලට වන්දන නමස්කාර කරන්න කියලා. ප්‍රමාන්තේදී මම ඒක හිත කතා කරනවත් එක්ක නමුත් මේ ප්‍රතිමා ගැන අලුත් කිව්සුමේ කිසිම දැන මොකද සුද්ධ සභාව ආරම්භ වුණාට පස්සේ සමයි මේ ජීවිතේ පූජා කරපු සුද්ධවන්තයන්ගේ ප්‍රතිමා හදන්න පටන් ගත්තේ ඔව්ව සිහිපත් කරන්න. එයාගේ නමින් මේ පල්ලි කැප කෙරුවේ එයාලට කරන ගෞරවයක්. එයාලා එදා ඒ ජීවිත පූජාව කෙරුවේ නැත්තම් ප්‍රමාතයේ මේ සුදු සභාව මේ රෝමානු කතෝලික සභාව ආද නැහැ. ඒ නිසා එක හරියට අර කාක්ක කූඩේ හදපුවාන් පස්සේ කොහා ඇවිල්ලා විතර දාලා ඒකෙන් පැටිලා ගන්නවා වගේ විවිධාකාර පුද්ගලයෝ අද මේ සුදු සභාව පහතට එලා ක්‍රියා කරන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි කනගාටු වෙනවා. ඒ නිසා අපි හැමදේකම මේ මොහොතේ නැගිටලා මේ ගීතිකාවේ දෙවෙනි පදයට සම්බන්ධ වෙමු. ඔබේ දෙනෙත් අග නැගෙන කඳුළු දැක මටද කඳුළු වෙනවා. ඔබේ සිතේ බර මටද දැනෙන විට මසිතද බර වෙනවා. ඔබේ හදේ ඇති දුක වැටීමෙන් මගේ හද කපිනවා. ඔබේ දයාබර අත අල්ලාමා ඔබ හා එක් වෙනවා. අපි කරුණා කරලා ඒ අපෙන් කැඩී ගිය අය නැවත ස්වාමීන් වහන්සේ තමග එක්වන්න අපි ඇරුම් කරමින් අපි හැම කෙනෙක්ම නැගිටලා මේ ගීතිකාවේ දෙවෙනි පදයට සම්බන්ධ වෙමු.
කෙනෙකුටම ආදරය කරන්න අපි ශක්තිමත් භාවයක් ගොඩනගාගන්න. ඔබේ හැඩය ගැන ඔබේ පැහැ ගැන නැතමා විමසන්න. ස්වාමීන් වහන්සේට වැඩක් නැහැ. අපේ හැඩය අපේ පැහැ කළුද සුදුද උසද මහද දුන්නාන්සේ වැඩක් නැහැ. ඔබේ අඩුව ගැන ඔබේ වැඩිය ගැන නැතමා විමසන්න. ස්වාමීන් වහන්සේ කවදාකවත් අපෙන් අහන්නේ නැහැ. ඔබට කොච්චරක් තියෙනවද බැංකු පොතේ කියලා. ඔබට කොච්චර දීපලක් තියෙනවද උන්වහන්සේ අහන්නේ. සොයුරු ගන්නේ ඔබ නැතු බැල්මේ මා ඔබ සල්කා. සෝනාන්සේ හැම කෙනෙකුටම ආදරය දැක්වුවා. හැම ජාතියකටම හැම ආගමකටම උන්වහන්සේ කරුත්වය දැක්වුවා. කවුරුවත් ඔබ කොයිවත් ඔබ මගේ සොයුරුවා. ඒ සත්‍යමාන්තුනි අද මේ මූල ධර්ම ආදීන්ගේ ක්‍රියාදාම නිසා අපේ සහෝදරත්වය පෞල් වල තියෙන එකමුතුව අද කැඩිලා තියෙනවා. ගමක තියෙන එකමුතුව අද කැඩිලා බිඳිලා ගිල්ලා තියෙනවා. මිනිස්සුන්ව බය කරලා මිනිස්සුන්ව නොමගාරලා සමහරලාට ඔන් බය කරලා තියෙන ප්‍රමාණය. සුදවන්ත ගැතිය ගැන මම ඔබට හිත කතා කරනවා. එනිසා ප්‍රමාණයනේ ස්වර්ණහන්සේ විශුද්ධ සභාව කරනගේ ජනතාව එකතු කරන්න මිස ජනතාව වෙන් කරන්න නෙමෙයි. ගමක් එකතු කරන්න මිස ගමක් බෙදන්න නෙමෙයි. ප්‍රමාණයනේ අපි මේ පල්ලේ ඉතිහාසයක් තියෙනවා. අද මේ පල්ලේ අපි මේ විදිහට රැස්වලා ඉන්නේ ඉතිහාසය තුළ හිටපු පියතුමන්ලා මොනතරම් ජීවිතය තුළ කැපවීමකින් මේ පල්ලි ගොඩනගන්න ඇත්ද විශ්වාසය මෙතනට ගේන්න සුදුච්ච සේවාස්තුමා මොනතරම් ජීවිතේ කැපවීමක් කරන්න ඇත්ද ඒ පාස්ටර්ලා මේ විශ්වාසය ගෙනාව ඒ පාස්ටර්ලා මේ ප්‍රමාණ විශ්වාසය ගෙනාව අද මේ ගම තුල ඔය විවිධ සභාවලට ගියාය හිතලා බලන්න ඔබේ අතීතය තුළ ඔබේ දෙමව්පියෝකට දුන්න විශ්වාසය කොහෙන්ද දුන්නේ මේ නිකුලස්තුමාගේ දෙව්මැදුරු තුල විශ්වාසය දුන්නේ අද ඒ පල්ලියට ඔබ පස්සාරෝපණ යනවා hina වෙනවා අපි නිකුලස්තුමාට ගෞරවය දක්වන්නේ උන්වහන්සේ අප වෙනුවෙන් කරපු මේ ගැන මම හිත කතා ඉසා ප්‍රේමාන්තයනි ආගමක් කියලා කියන්නේ බෙදීමක් ඇති කරන තැනක් නෙවෙයි. මම මේ මිනිස්සුන්ට ඉන්න පෙර සති කීපයකට පෙර ඔබ සමාජයට පත්තරේ දාපින්න ඇති. ඥානාර්ථ ප්‍රදීපේ පත්තරේ මූලධර්ම ආදීන්ගේ වැරදුණු ප්‍රමාණම කියලා පොඩි ශීර්ෂයක් කියවගේ පොතේ දාලා මම පලන්සේ මිස්සනේ ඉන්නකොට එක දවසක් ඉක්කල්වාරි කාර්යසා යුවා විශ්නස් කියන සාක්ෂිකරුවෝ කියන කණ්ඩායම ගම තුල කොලයක් බෙදාගෙන යන මොකද්ද කොලේ මෙවර පාස්කුව වදාදා දින සැපික්මා කියන හෝටලේදී සවස් 3 මාර්ගයකට ඔබ සියලු දෙනාම ආරාධනය සිකුරාදනේ බදාදා දින මේ පාස්කෝ පාත්තන කොහෙද හෝටලයක පාත්තා. ජේසු හෝටලයක නෙමෙයි. පාස්කෝ පාත්තන හෝටලයක. එනිසා මිනිස්සු පොඩ්ඩක් කලබලනකොට මට ආරංචි වුණා මේ අපේ මිනිස්සු මේකට විරුද්ධව ක්‍රියා කරන්න මම මාත් සව් වගේ සහායකයෙක්මත් අපි මන්ට ගිහිල්ලා එයාට කිව්වා මේ දේ කරන්න එපා කියලා කියනවානේ. මේ වගේ දේවල් බෙදන්න එපා කියලා මම තර්ක කෙරුවා විතරයි. ඔය යන පොලිසිය ගිහලා ඇන්ට්‍රියක් දානවා.
පේතුමා අපිට පරුෂ වචනෙන් බැන්න ගහන්න ගියා. පොලිසිය යාලා කියපු දේ ආගම නායකයෙක් මම කිව්වා සාක්ෂි තියනවා මිනිස්සු. මට පරුෂ වචනෙන් බැනලා මට ගිහිල්ලා පල්ලියේ දේශනා කරන්න බෑ. මම ඉස්සෙල්ලා අපේ මිනිස්සුන්ට මම ආදර්ශමත් වෙනවා. හැබැයි මට අයිතියක් තියෙනවා. මමයි බේරගත්තේ ගහන්න යනකොට මට අයිතියක් තියෙනවා මගේ සභාව මේ යථාර්ථයේ විනාශ කරනකොට ඒ ගැන කතා කිරීමේ අයිතියක් මට. එච්චරයි. ඊට පස්සේ මාසමාව මම මගේ කාල පරිච්ඡේදය ඉවරයි වෙන විදිහට මම මාරු වෙනවා. අවුරුදු දෙකමාරට පස්සේ මට එනවා ආරංචියක්. මට නඩු දාලා ඉන්නේ. මගේ නමත් නෙමෙයි. තියෙන්නේ නිමල් සිරිසේන ජයසේන පීතුමා කියලා. ඊපස්සේ මම කාදිනවාස් කිව්වා නැවති. උන්වහන්සේ දන්න විදිහට බලලා කිව්වා මෙයාගේ වරද අරන් දැන් එයාලට ඊට පස්සේ පොලිසිය ගිහලා කිව්වා පොලිසිය කිව්වා ෆාදර් පිට කරන්න දෙයක් නැහැ. මිනිස්සු මං කවා නම නැති වැරදිලා වෙන්න කියන්නේ නැහැ. මම දන්නේ මොන චේතනාවකින් කෙරුවද නැද්ද කියන එක. ඊට පස්සේ ප්‍රමාදෙනි නඩු දා. උසාවියේ මාවතේ. උසාවියේදී එදා හිටපු නඩුකාරතුමා එන මේවා ප්‍රශ්න නෙමෙයි. මේවා මොනවාද මේ මට වැඩ නැතුවද මේ වගේ මේ ගිහිල්ලා විසඳ ගන්නකො. හරි. කියලා සමතමන්නේට දාන. සමතමන්නේට ආපෝ මේ පුත්‍රයා සමතමන්නේට කියනවා. අපිට ඕන නියෝගයක් ගන්න කොහොම හරි කරලා අපිට නිදහසේ ගිහිල්ලා අපේ ආගම ප්‍රතිරීමේ අයිතිය ලබා ගන්න. නීතිමය ලියකියවිලක් ගැනීම උනා. ඒකට තමයි මාව බිල්ලට දෙන්න උත්සාහ කරන්නේ. ඊට පස්සේ ආය පාරක් උසාවියට දැම්මා. නඩුකාරතුමට කේන්ති ගියා. එළහැව එක ප්‍රශ්නයක්. තමුගේ ආගම මොකද්ද? යෝවා සාක්ෂි කරන්න. ඔබගේ ආගමේ නැද්ද සමාව දීමේ ප්‍රතිපත්තිය? සමාව දීමේ ප්‍රතිපත්තියක් ඔබේ ආගමේ නැහැ. අර කියු පාද වැරදි කියලා සමාව දීමේ ප්‍රතිපත්තියක් ඔබගේ ආගමේ නැහැ. ඔව් කියනවා අපිට නඩු කියන්නේ. නඩුකාරතුමිය කිව්වා හරි. ඔබට ඒක කරන්න ඕනේ. හරි මම කරන්නේ. මම ඊළඟ දවසේ මේක ට්‍රයල් එක දානවා. හැබැයි මේක අනිත් පැත්තට ගියොත් මට ගන්න පුළුවන් උපරිම දඩුවම තමන්ට දෙනවා. ස්වාමීන් කෙනෙක් අපහසුතාවයටපත් කෙරුවාට බොරු පැමිණිල්ලක් දාලා මෙයා කරුවාට කියලා දානවා. ඊට පස්සේ දවසේ මොකද ඔහුට එන නීතිඥයාට ඔවුන් ගෙවනවා 1,25,000 දවසට. මේ නඩුව අවුරුදු 4ක් ගෙවිච්ච ප්‍රමාණය. මා වෙනුවෙන් ලීගමේට මිනිත්තු මාතුරු කිසිම කෙනෙක් සතපහක්වත් ගත්තේ නැහැ. බුදු සාවියම නැගිටිනවා. මූලිකත්වයක් ගත්තේ බෞද්ධ ගුණදාස කියලා මහත්මයෙක් තමයි මූලිකත්වයක් ගත්තේ. ඊළඟට බෞද්ධ මහත්මයෙක්. අවසාන දවසේදී ජනාධිපති නීතිඥ ඔක්කොම ඇවිල්ලා කතා කරන්නේ. මේ මිනිස්සු බය. අර ඔවුන්ගේ 1,25,000ට පාවා දෙන නීතිඥයාත් බය වෙලා කිව්වා නෑ නෑ අපි මේක අදින් ඉවර කරගන්න. මාදවර ප්‍රමාන්ත්‍රණී මේක තමයි යථාර්ථයේ ඇත්තම සිද්ධිය මේ බොරුවක් නෙමෙයි මම කියනවා. ඒ නිසා ඔය ආගම් වල මූලික ආරමුණ යම තමුන්ගේ ජීවිතයේ ආර්ථික වශයෙන් මොකද අර පුද්ගලයාට ඒකේ ආර්ථික වාසියක් ලැබෙනවා. ඕක රට යන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද ඔව් සභාව වෙනුවෙන් කැපෙලා මාව උසාවි ගෙනිච්චට අර වගේ ක්‍රියාදාමයක් ඔහුට කරන්නට උත්සාහ කරුවාට ඔහුට ආර්ථික ප්‍රතිඵල ලබා ගැනීමේ අරමුණෙන් කිරුවේ නමුත් ඒක නිෂ්ඵල වුණා. එනිසා ඔබ ටිකක් ප්‍රමාන්තයේ අවදියෙන් ඉන්න ඔබේ දිනස්ක මේ මිනිස්සු ආපුවා. මේ කතාව නම් කියන්නේ ආණ්ඩේකම දේ අර වගේ ජේසු පේදුරුතුමාට කිව්වේ මොකක්ද කියන්නේ? පේදුරුන පර්වතයක් පර්වතයේ මත මගේ සභාව ගොඩනගා. ඒ මේ තවත් සභාවක
දෙවෙනි ප්‍රශ්නේ ඔබේ සභාවේ නායකයා කවුද? ආණ්ඩුවේ. ඔබ කියනවා නම් අපි කතෝලිකයෝ සුදු බයිබලයේ අනුව ක්‍රියා කරන්නේ නැහැ කියලා. සුදු බයිබලයේ කියනවා නේද දිවසප්සද වහන්සේ ගැන. මා සීකිරිය පිණිස සිදු කරාවේ કોઈ දිවසප් වහන්සේ මේ තියනවා. ක්‍රමාන්තයෙන් කතෝලිකයෝ ලෙස සුදු බයිබලයේ අනුව අපි ජීවත් වෙන්නේ නැත්නම් සුදු බයිබලයේ තියෙන හැම දෙයක්ම අපිට ඒ ආකාරයෙන්ම ගන්න බෑ. අපි තේරුම් ගන්නට ඕන. එහෙනම් අපි බයිබලයේ තියෙන අවස්ථාවක මේ ඇහැ ඔබට පාපයක් නම් ඇහැ තියාගෙන ඔබ ජීවත් වෙනවට වඩා ඔබේ ඇහැ ගලව දාන්නේ හොඳයි කියලා. ඔබේ අත ඔබේ පාපයට හේතුවක් වෙනවා නම් ඔබේ අත තියා ගන්නවට වඩා මේ අත නැතුව ජීවත් වෙන එක හොඳයි කියලා. ප්‍රමාදෙනි ඒ වචනේ ඒ ආකාරයෙන්ම ගත්තොත් කාර්ය අපි ගොඩක් දෙනෙක්ගේ ඇස් කන් නැහැ, බෙලි නැහැ, කටවල් නැහැ, අත්පා නැහැ. එහෙම කපලා දාන්නේ. ඒවා එදිනෙ බැරෑරුම් කම ගැන කියන්නේ. ඒ කියන්නේ ඔබේ දරුවෙක්ව කවුරුවත් නොමගන ඇරෙන කෙනෙක් කිව්වොත් කාර්ය ඔහුගේ කෙලේ ගලක් බැඳලා මුහුණ දුහදට දාන එක වටිනවායි කියලා ඒ දරුවාගේ ජීවිතයේ ස්වාමීන් වහන්සේ කියන්නේ ප්‍රමාදේදී ඒ දරුවාට කියන ගැඹුරු ආදරය පෙන්නන මරන්න කියන එක නෙමෙයි ඒක අදහස් කරන්නේ. ඒක බරපතල දඬුවමක්. බෙල්ලේ ගලක් බැඳලා මුහුදට දානවා කියන්නේ. අනිසා මාදාවර අමිතාත්තේ යාවර සෙරි ස්වාමීන් වහන්සේලා අපි ඔක්කොම එක සමාන. කවුරුත් වෙනස් නැහැ. සිංහල දෙමළද මුස්ලිම්ද බර්ගද උන්වහන්සේට තේරුම වෙනසක් නැහැ. බෞද්ධද මුස්ලිම්ද කියලා උන්වහන්සේට වෙනසක් නැහැ. අපි බෞද්ධයෝ බෞද්ධ රටක බොහොම සුවදතාවී කියලා අපි ජීවත් වෙනවා. බොහොම සුවදශීලව අපි ජීවත් වෙනවා. හැම ආගමකට අපි කරු කරන්නට ඕන. ඒකයි මූලික දේ. නමුත් මේ සුදෝ සභාවෙන් කැඩිලා ගිය මේ ජාති අපේ ආගම ඊටමත් පහත් ලෙස විනාශ කර නිවන් ගියත් අපි සියලු දෙනාම නැතිලා සම්මානසේ තුළ මේ ගීතිකාවේ අවසාන වචනයට සම්බන්ධයි. ඔබේ හැඩය ගැන ඔබේ කය ගැන නැතමා විමසන්න. ඔබේ අඩුව ගැන ඔබේ වැඩිය ගැන නැතමා විමසන්න. අපි එනිසා මෙයාට ස්වාමීන් වහන්සේගේ සමාව දෙමු. අපේ වෙන වෙලා ගියාට අපි ස්වාමීන් වහන්සේ තුල නැවතත් ඉල්ලමු. නැවතත් ඔබේ ස්වාමීන් වහන්සේ කියන ඔබ එනතුරු මම බලා සිටිනවා. ස්වාමීන් වහන්සේ බලා සිටිනවා. ඔබ නැවතත් හැරියන්නකම් ඔය මායාකාරයන්ගෙන් ගැලවිලා ඔබේ ස්වාමීනව අදහන්න එපා. ස්වාමීලා පස්සේ යන්න එපා. ඔබ ස්වාමීන් වහන්සේ පස්සේ යන්න. අපි අදහන්න ඕනේ ස්වාමීලා මේ පූජක පරපුර නෙවෙයි. අපි අදහන්න ඕනේ ජීවමාන ස්වාමීන් වහන්සේ. අපි එතනට යමු කරා. ඒ නිසා ප්‍රමාදයෙන් මේක අභියෝගයක් කියන්නේ. අපි ස්වාමීන් වහන්සේ තුළ කාරණා. ඔබට වැරදුණු දැන වහන්සේ තන්නේ. දැන් සියදරම් මේ
වාසී දින අප ගොඩක් දේවල් ලබා ගන්නවා. උදේවන් අපි සෞරයා සමනාන්සේ කරමු අපිට තාමත් සමනාන්සේ වේදතුමා තුළින් කොටන සභාව තුළ ජීවත් වෙන්න අවස්ථාව සලසගන්න. අපගේ සිත් වලට මේ වැරද්දේ නොකරන තාම මේ සභාවේ දුර්වලතාවයන් කොච්චර තිබුණාද කියලා. තේතුමල්ලාගේ දුර්වලතාවයන් තිබුණාද නැත්නම් අපි ස්වාමීන් වහන්සේ තුළ තාම එකම සභාව ඒකත්වයට ඒකීය නායකත්වයට ජීවමාන ස්වාමීන් වහන්සේ තුළින් බව පිළිගන්න අපි හැම කෙනෙක්ම නැගිටලා අපගේ ජීවිත රහසයි කියන ගීතිකාව තුළ ජීවමාන ස්වාමීන් වහන්සේ හමුද සම්බන්ධයි. ගීතිකාව 82 අපි ගායනා. ඔබ නිවසේ සිටින තැනින් නැගිටලා විනය කරන ඔබේ මානසික දිවසතර වාසය ඔබ ඉදිරියේ තිබෙන බව අපිට මේ ජීවිතයේ හරි මාර්ගය පෙන්වලා දෙන්න කියලා මේ වැරදි මාර්ග පෙන්වලා දෙන්න ඇති අපි බලව ගන්න කියලා සම්මානසික ඉල්ලනවා. අපගේ ජීවිත රාසයි අපගේ ජීවිත අරුතයි පෙන්වා දෙනුනේ හිතු සමිතේ අපගේ කවරද එළිය වූයි අපගේ ජීවිත රාසයි. ස්වාමී අප මාර්ගය තෝරගන්නට ඕනේ ඔබ වහන්සේගේ කැපවුණු ජීවිතයක් තුළයි. අපේ ජීවිතයේ සලකන ජීවිතයේ ඔබගේ ජීවිතය වෙතයි. ඔබ වහන්සේගෙන් අපි ගොඩක් ඉගෙන ගත්තා. ශුද්ධවන්තයන්ගේ ජීවිතවලින් අපි ගොඩක් ඉගෙන ගත්තා. දේව මාතාවන්ගේ ජීවිතයෙන් අපි ගොඩක් ඉගෙන ගත්තා. ස්වාමී ස්තුතියි ඔබ වහන්සේ අපිට මේ අනුගාමිකයන් තුලින් පින්නා දුන්නා ජීවිතය හරි මාර්ගය. කැපවුණු ජීවිතේ අග අප ගත යුතුවේ අපදී ඔබගේ ජීවිතේ සලකුණ විය යුතුවේ අපගේ ජීවිත රාසයි අපගේ ජීවිත අරුතයි පින්වා දෙනුනේ හිතු සමිතේ අප දිවි ගමනට එළිය වූයි අපගේ ජීවිත රාසයි. ස්වාමී හරි දේ කරන්න හරි මාර්ගයන් අපිට කොන්දක් දෙන්න ඕන. වාන්සේ කොන්දක් ඇති නායකයෙක් ලෙස අපි දැක්ක ස්වාමී. වාන්සේ තුල ඉදිරියටම අපිට ශක්තියක් වුණා. ශුද්ධවන්තයන්ගේ ජීවිත එදා පූජා කරමින් සුදෝ වේදිකමාල පවත් තමන්ගේ පූජා ජීවිතේ පූජා කරන දැක්වා ඉදිරියටම අපිට අභියෝගයක් ස්වාමී. ඒ අභියෝගය බාර ගන්න අපි ලෑස්ති. අපේ ශුද්ධ සභාව ආරක්ෂා කරන්න අපි සූදානම් ස්වාමී. හරි මාර්ගය
අපේ නායකත්වයට කර කරමින් ජීවිතය තුළ ඉදිරියට යන වහන්සේ දුන්නා වූ මඟ පෙන්වීම උදෙසාද වහන්සේගේ ආදරය තුළ මේ මොහොතේදී තවදුරටත් ජීවත් වීමේ වාසනාවද අපට අත්කර දෙන මැනව මේ කීදී අපගේ ස්වාමී ජේසුස් ක්‍රිස්තුස් සමග ලැබේවා. අපගේ ජීවිත අනුගත කරනු පිණිස දිව්‍ය ප්‍රේමී මාතාවිනි සුදත් බලයෙන් පිරුණු සදා අපට සහාය දුන මැනව සිරි කුරුසිය තුළින් අපට ගැලවීමේ ප්‍රීතිය ලබා දෙන සදා අපගේ වේදනාවන් තමන් වහන්සේ වෙත පවරාගත් අපගේ දුක කඳුළු සුවා වූ හිතු සංවිධානන්ගේ ශ්‍රීලයෙන් අන්වාසයෙන් මෙම වසංගතයෙන් ලෝකයාත් අපදේශයාත් ප්‍රදේශයාත් රැකදෙන පිණිස අප නිසා යාඥා කළ මැනව. ආමේන්. සුදෝ දේව මෑණියනි ඔබගේ රැකවරණය තුළ ඔබගේ සරණ යැසෙමු. දාවර මෑණියනි සියලු අනතුරුන් අප ගලවා අප පරීක්ෂාවට පත්ව ඇති මේ මොහොතේ අපගේ ඉල්ලීම ආපන දුව මැනව. ආරෝග්‍ය මාතාවනි අප නිසා යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි විපසාද පුණ්‍යවන්තයනි ස්වාමීන් වහන්සේ ඔබගේ ශ්‍රී නගරේ නාශවන්ති වාසය ඔබගේ සිසුසේ පරවන්නේ ආසවනලතාවය සාත්මරිනි නිර්මණි පාපයෝපේසා දැනුම් අපේ මනවලින් යාඥා කරනවා.
Hallelujah, Swami. Praise the Lord. For having given me a chance to understand your church. Once it is good evening, right? Once it is Sabhave Arami, Sabhave Ityasi, Sabhave Vitu Karu, then Amu Avnika. Amen. This is Jesus Christ, Suratia Deva.